ආයිබෝවන් දරුවනි අපි සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ 2019 වර්ෂයේ තාක්ෂණ වේද සඳහා විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස. මේ ප්‍රශ්න පත්‍රය විශේෂයෙන්ම නව විෂය නිර්දේශය යටතේ දීපු පළවෙනි ප්‍රශ්න පත්‍රය. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්න දෙන රටාව චුට්ටක් වෙනස් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපිට පරණ විෂය නිර්දේශයේදී සුද්ධජීව විද්‍යාව යටතේ ප්‍රශ්න 4යි යෙදුනේ. හැබැයි අපි මේ ශාකය කියන කොටස විෂය නිර්දේශයට එකතු වීමත් සමග පස්වෙනි ප්‍රශ්නය දක්වා සුද්ධජීව විද්‍යාවෙන් එහෙම නැත්නම් ජීව විද්‍යා කොටසින් ඔබට ප්‍රශ්න යොමු වෙන්න පටන් ගත්තා. මේ ප්‍රශ්න පත්‍රයේ විෂය අංකය 67 කාලය පැය 2යි. ඔබට ප්‍රශ්න 5ක් එක ප්‍රශ්නයකට පිළිතුරු 5ක් තියෙනවා. එතකොට ඔබ එක ප්‍රශ්නයකට පිළිතුරු 5න් එක පිළිතුරක් තෝරලා ඔබට දීලා තියෙන උත්තර පත්‍රයේ වෙනම දීලා තියෙන උත්තර පත්‍රයේ පිළිතුර සලකනු කළ යුතු වෙනවා. මෙහිදී ඔබට එක ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරු වඩාත් නිවැරදි පිළිතුර තමයි ඔබ තේරිය යුත්තේ. ඒ කියන්නේ නිවැරදි පිළිතුර එකයි තිබිය හැක්කේ. එතකොට යම්කිසි හේකින් උත්තර දෙකක නිවැරදිතාවය පේනවා නම් එම උත්තර දෙකෙනොත් වඩාත් යෝග්‍ය පිළිතුර තමයි ඔබ තේරිය යුත්තේ. එතකොට දරුවනේ මේ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 50ක් තියෙනවා. ලකුණු බෙදිලා ආවට පස්සේ අවසන් වශයෙන් එක බහුවර්ණයකට එක ලකුණ බැගින් ඒ කියන්නේ ලකුණු 50ක්ම හිමි වෙන්නේ මෙන්න මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට. එතකොට ඔබට 2019 වර්ෂයේ ගණක යන්ත්‍ර භාවිතය සඳහා ඉඩකඩක් ලැබිලා තිබුණේ නැහැ. අපි ගත්තොත් එහෙම මේ ප්‍රශ්න පත්‍රයේ මුල් ප්‍රශ්න 5 සුද්ධජීව විද්‍යාවෙන් ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න ටික ඊළඟ කොටස අපිට රසායන විද්‍යා ප්‍රශ්න විදිහට තමයි හිමි වෙලා තියෙන්නේ. එතකොට මේ 18 වෙනි ප්‍රශ්නේ ඉඳලා 18 වෙනි ප්‍රශ්නේ දක්වා අපිට රසායන විද්‍යා ප්‍රශ්න තියෙන්නේ. 19 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉදිරියට ඔබට 28 වෙනි ප්‍රශ්නේ දක්වා ගණිත කොටසනොත් 29 සිට ඔබට ප්‍රශ්නාංක 38 දක්වා ICT කොටස. එහෙම නැත්නම් තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ කොටසනොත් අවසන් ප්‍රශ්න 11 ඔබට දීලා තියෙනවා භෞතික විද්‍යා කොටසේ. එතකොට මේ ප්‍රශ්න පත්‍රය ගත්තොත් එහෙම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ සාපේක්ෂව ඊටම පහසුතාවය වැඩි ප්‍රශ්න පත්‍රයක්. මේ ප්‍රශ්න පත්‍රයට ඔබ නිවැරදිව කියවලා නිවැරදි සිද්ධාන්ත දැනුම භාවිතා කරා නම් ඊටම හොඳ ලකුණු සංඛ්‍යාවට යාමට ඉඩකඩ තියෙනවා. හොඳයි එහෙනම් දරුවනේ අපි කල් වේලා නොයවා ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම සඳහා යමු. පළවෙනි ප්‍රශ්නය. ශාක සෛලවල අඩංගු සංචිත ආහාරය කුමක්ද? right. දැන් මෙතන අපි ගත්තොත් එහෙම ශාක සෛලවල අඩංගු සංචිත ආහාරය. අපි දන්නවා ශාක සෛල ආහාර තැම්පත් කරලා තියාගන්නේ පිෂ්ඨයේ විදියට නේද? ශාක සෛල ආහාර ගබඩා කරලා තබා ගන්නේ පිෂ්ඨයේ විදියට. එතකොට සෙලියුලෝස් කියන්නේ මොනවද? සෛල බිත්තිවල තමයි සෙලියුලෝස් අපිට ශාක සෛල බිත්තියේ තමයි සෙලියුලෝස් තියෙන්නේ. එතකොට ඔබ ගත්තොත් එහෙම දැන් මම පහුගිය ප්‍රශ්න කිහිපෙම කතා කරා. අපි දන්නවා බැක්ටීරියා සහ දිලීර සත්ව සෛලය right. අපි දන්නවා ග්ලයිකොජන් සංචිත ආහාර වෙන්නේ මොනවද? ඔව් අපි දන්නවා මේ බැක්ටීරියා සහ දිලීර වල සංචිත ආහාර විදිහට ග්ලයිකොජන් පවතිනවා කියලා. හරි. එතකොට අපි ඉදිරියට යම් බලන්න. දැන් ඔබ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ දේවල් බලා ගන්න. බැක්ටීරියා දිලීර සත්ව සෛලය ශාක සෛලය.
ශාක සෛලය. දැන් මම මේවා 3-4 වතාවක් පහුගිය ප්‍රශ්න පත්‍ර කිහිපය තුළ විස්තර කරපු නිසා ආයෙ මම විස්තර කරන්න යන්නේ නැහැ. ඔබෙත් කාලය මගෙත් කාලය. හරි. මේ වගේ අරගෙන සෛල බිත්තිය මෙයාගේ සෛල බිත්තිය මොන වගේද තැල්ලා තියෙන්නේ? දැන් අපිට සත්ව සෛල ගත්තොත් සෛල බිත්තියක් නේ, රයිට්? මේ එක එක්කෙනාගේ සෛල බිත්තිය තැල්ලා තියෙන මොන වගේද? ඒ වගේ මේ එක එක්කෙනාගේ සංචිත ආහාර මේක ඔබ වගුවක් විදිහට ගහගත්තොත් වඩාත් යෝග්‍ය වෙයි. අපි දෙවන ප්‍රශ්නේ වෙත යමු. පෙප්ටයිඩ බන්ධනයක් ඇතිවන්නේ කුමන පරමාණු අතරද? අපි දන්නවා විශේෂයෙන්ම මේ ඇමයිනෝ අම්ල දෙකක්. මම ඇමයිනෝ අම්ලයක් ගත්තොත් C ද්විත්ව බන්ධන O OH N H2 NH2 HR අපි කියනවා මෙන්න මේ කෑල්ලට කාබොක්සිලික් කාණ්ඩයක් කියලා. ඒ වගේම මෙන්න මේ කෑල්ලට අපි කියනවා මෙන්න මේ NH2 කොටසට ඇමයිනෝ කාණ්ඩයක් කියලා කියනවා. මේකට අපි හයිඩ්‍රජන් පරමාණුවක් කියලා කියනවා. මේ කාබන්ට අපි කියනවා ඇල්ෆා කාබන් කියලා. ඒ වගේ මෙන්න මේ R කාණ්ඩයට කියනවා අපි ඇමයිනෝ අම්ලයෙන් අම්ලය වෙනස් වන කාණ්ඩය කියලා. පැහැදිලි නේද? හරි. එතකොට අපිට මෙන්න මේ R කාණ්ඩය තුල මෙන්න මේ COOH ට අමතරව තවත් COOH කෙනෙක් කිව්වොත් අපි කියනවා යා ආම්ලික ඇමයිනෝ අම්ලයක් කියලා. මේ R කාණ්ඩේ මෙන්න මේ NH2 ට අමතරව තවත් NH2 කෙනෙක් හිටියොත් එහෙම අපි කියනවා යාට බාෂ්මික ඇමයිනෝ අම්ලයක් කියලා. එතකොට මම මෙන්න මෙයා R1 කියන්නම්. එතකොට මම මෙන්න මේ ඇමයිනෝ අම්ලයට මේ R කාණ්ඩය R2 කියන්න R1 කියලා තිබ්බත් වරදක් නැහැ. දැන් මොකද වෙන්නේ? එක ඇමයිනෝ අම්ලයක මෙන්න මේ OH කාණ්ඩයයි මෙන්න මේ කාබොක්සිලික්ගේ OH කාණ්ඩයයි අනිත් ඇමයිනෝ අම්ලයේගේ NH2 ලා දෙන්නගේ කොහෙ ඉන්නේ අයිච්චකුර හරි. අනිත් ඇමයිනෝ අම්ලයේ NH2 ගේ තවත් H කෙනෙක් ගත්තොත් එහෙම අපිට මෙන්න මේ දෙන්න එකතු වෙලා මෙයාලා ජලාණුවක් පිට කරලා මොකද කරන්නේ? ජලාණුවක් පිට කරලා බන්ධනයක් හදනවා. මේ බන්ධනය හදන්නේ කාබන් සහ නයිට්‍රජන් අතර. මෙන්න මේ කාබනුයි නයිට්‍රජන් අතර තමයි බන්ධනය හදන්නේ. එතකොට මේ ඇදේට තියෙන H අකුර අපි සාමාන්‍යයෙන් මෙහෙම ඇදේට තියන්නේ නැහැ. මෙන්න මේ H අකුර අපි කෙලින් කරලා අදිනවා. මෙන්න මේකට අපි කියනවා මෙන්න මේ කාබන් සහ නයිට්‍රජන් අතර ඇතිවන මේ බන්ධනය අපි කියනවා පෙප්ටයිඩ බන්ධනයක් කියලා. පෙප්ටයිඩ බන්ධනයක් කියලා කියනවා. විශේෂයෙන්ම මෙන්න මේක ඇමයිනෝ අම්ලයක කාබොක්සිලික් අම්ලයේ OH කාණ්ඩය සහ තවත් ඇමයිනෝ අම්ලයක NH2 වල ඒ හයිඩ්‍රජන් පරමාණුවක් එකතු වෙලා ජලාණුවක් පිට කරලා කාබන් සහ නයිට්‍රජන් අතර
සාධන බන්ධනයට අපි කියනවා පෙප්ටයිඩ් බන්ධනයක් කියලා. එහෙනම් අපි බලමු කාබන් සහ නයිට්‍රජන් අතර කියලා තියෙනවද කියලා. කාබන් සහ නයිට්‍රජන් අතර. පිළිතුර වෙන්නේ මෙන්න මෙයා. එතකොට අපිට මෙන්න මෙයාට අමතරව තව මෙයාට අමතරව තව ග්ලයිකෝසිඩික් බන්ධන කියලා කෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ ග්ලයිකෝසිඩික් බන්ධන ඇති වෙන්නේ අපි ගත්තොත් ග්ලූකෝස්ලා දෙන්නෙක් එහෙම නැත්නම් මොනොසැකරයිඩ් දෙකක් එහෙම නැත්නම් අපිට මොනොසැකරයිඩ් කීපයක් ගන්න පුළුවන්. මෙයාගේ කාබන් වල OH කාණ්ඩයයි ඊට එහා පැත්තේ ග්ලූකෝස්ගේ OH කාණ්ඩයයි මෙහෙම එක ළඟ පිහිටද්දී එහෙම නැත්නම් චක්‍රීය මෙන්න මේ අනිත් එකත් මම පෙන්නනවා. මෙන්න මේ දෙන්නෙක් එකතු වෙලා මේක මොනොසැකරයිඩයක් මෙන්න මේ කාබන්ගේ මෙන්න මේ OH ගේ H එක්කුයි මෙයාගේ OH එක්කුයි එකතු වෙලා ජලාණුවක් ඉවත් කරලා මේ බලන්න මෙතන හයිඩ්‍රජන්ලා දෙන්න ඔක්සිජන් එකයි ජලාණුවක් ඉවත් වෙන්නේ නේ. ජලාණුවක් ඉවත් කරලා මෙන්න මේ ඔක්සිජන් හවුලේ තබාගෙන මෙන්න මේ ඔක්සිජන් හවුලේ තබාගෙන හදන මෙන්න මේ බන්ධනයට අපි කියනවා ග්ලයිකෝසිඩික් බන්ධනයක් කියලා. සමහරක් වෙලාවට මේ ග්ලයිකෝසිඩික් බන්ධනය මෙන්න මෙහෙම පිහිටන වෙලාවලුත් තියෙනවා. දැන් මෙතන ඉන්නවා COH කෙනෙක් මෙතන ඉන්නවා COH කෙනෙක් මෙන්න මේ හයිඩ්‍රජන් සහ මෙන්න මේ OH දෙන්න මෙන්න මේ හරස් බන්ධනයක් මෙයා හදන්නේ මේ හරස් බන්ධනයක් හදන්නේ මෙන්න මේ හයිඩ්‍රජන් සහ OH දෙන්න ඉවත් වෙලා මෙන්න මේ ඔක්සිජන් මෙන්න මේ ඔක්සිජන් මෙන්න මේ දෙන්නටම පොදුවේ තියාගෙන හදන බන්ධනත් පුතේ ග්ලයිකෝසිඩික් බන්ධනම තමයි. මේ ග්ලයිකෝසිඩික් බන්ධන ඇති වෙන්නේ කාබන් සහ ඔක්සිජන් අතර. පැහැදිලිද? කාබන් සහ ඔක්සිජන් අතර තමයි ග්ලයිකෝසිඩික් බන්ධනය ඇති වෙන්නේ. හැබැයි මේ පෙප්ටයිඩ් බන්ධනයක සහ ග්ලයිකෝසිඩික් බන්ධනයක සමානතාවය තමයි මේ දෙකේදීම ජලාණුවක් ඉවත් වීම සිද්ධ වෙනවා. ග්ලයිකෝසිඩික් බන්ධනයක් ගත්තත් පෙප්ටයිඩ් බන්ධනයක් ගත්තත් මේ බන්ධන දෙක ආකාර දෙකේදී පුතේ ජලාණුවක් ඉවත් වීම සිද්ධ වෙනවා. හොඳ එහෙනම් අපි බලමු ඉදිරියට ගිහිල්ලා. රයිට්. නයිට්‍රෝසොමනස්. අපි දන්නවා සුදු ජීවීන්ගේ කාබන් හා ශක්ති ප්‍රභාවය අනුව සුදු ජීවීන්ලා 4 දෙනෙක් ඉන්නවා. කාබන් හා ශක්ති ප්‍රභාවය අනුව සුදු ජීවීන්ගේ පෝෂණ ක්‍රම 4ක් බලමින් කරනවා. දෙන්නෙක් ප්‍රභා අනිත් කට්ටිය රසායනික. ප්‍රභා කැඩෙනවා කොටස් දෙකකට. එකක් ප්‍රභා සම්පෝෂී අනිත් එක ප්‍රභා විෂම පෝෂී.
එකක් රසායන ස්වයංපෝෂී අනිත් එක රසායන විෂමපෝෂී. right. ප්‍රභා ස්වයංපෝෂී ප්‍රභා විෂමපෝෂී රසායන ස්වයංපෝෂී රසායන විෂමපෝෂී. මෙතනදී ප්‍රභා කියන වචනේ තියෙනවා නම් මෙයා තමන්ගේ ශක්තිය සඳහා සූර්ය ශක්තිය පාවිච්චි වෙනවා. ඒ වගේම ප්‍රභා වුණත් රසායනික වුණත් ස්වයංපෝෂී නම් මෙයාලට කාබන් ඩයොක්සයිඩ් කාබන් ප්‍රභාවය විදිහට භාවිත වෙනවා. වායුමය කාබන් ඩයොක්සයිඩ් කාබන් ප්‍රභාවය විදිහට පාවිච්චි වෙනවා. ඒතර ඔබ දන්නවා මෙන්න මේ සුරජීවීන්ගේ පෝෂණ ක්‍රම 4ක් තියෙනවා. ප්‍රභා ස්වයංපෝෂී අනිත් කෙනා ප්‍රභා ස්වයංපෝෂී අනිත් කෙනා ප්‍රභා විෂමපෝෂී. ප්‍රභා විෂමපෝෂී. ඊළඟ කෙනා රසායන ස්වයංපෝෂී රසායන විෂමපෝෂී. විෂමපෝෂී. දැන් ඔබ ගත්තොත් ප්‍රභා ස්වයංපෝෂී හරි. එතකොට දැන් මෙන්න මේ එක එක්කෙනාගේ පුතේ කාබන් ප්‍රභාවය ශක්ති ප්‍රභාවය කාබන් ප්‍රභාවය ශක්ති ප්‍රභාවය මේ එක එක සඳහා උදාහරණ අපි හැබැයි දැන් ඔබට මේ අලුත් සිලබස් එකේ ඉඳලා ඔබට මේ සුරජීවීන්ගේ නල් ලියද්දි අනිවාර්යයෙන්ම ඉංග්‍රීසියෙන් ලියන එකට තමා ලකුණු දෙන්නේ. ඒතර අපි දන්නවා දැන් මෙන්න මේ වගුව ඔබ කරුණාකරලා සුරජීව විද්‍යාවේ පාඩම් ටික බලලා මේ වගුව කම්ප්ලීට් කරන්න ගන්න. හේතුව මම සිද්ධාර්ථවල මේක ගොඩාක් වෙලාවක් අරගෙන විස්තර කරනවා. ආයෙ විස්තර කරන්න ගියොත් ඒක අපරාධයක් වෙනවා. මේ වගුවේ සාමාන්‍ය එක ලකුණක් හරි බොහෝ වෙලාවට විභාගයට එනවා. දැන් මේ සුරජීවීන්ගේ ශ්වසන ක්‍රමය ශ්වසන ක්‍රම 4 මේ වගේම වැදගත් දෙයක්. දැන් අපි මේ කාබන් හා ශක්ති ප්‍රභාවය වල සුරජීවීන්ගේ පෝෂණ ක්‍රම ටිකනේ. මේ වගේම සුරජීවීන්ගේ ශ්වසන ක්‍රම 4. හරි? අපි දන්නා සුරජීවීන්ගේ ශ්වසන ක්‍රම 4 මොනවද තියෙන්නේ? අනිවාර්ය සවායු අනිවාර්ය නිර්වායු අනිවාර්ය නිර්වායු වෛකල්පිත නිර්වායු
සුද්‍රවාතකාමී. මෙන්න මේ කට්ටියගේ එක එක්කෙනාගේ උදාහරණ ටික ඔබ ලිවීම වැදගත් වෙනවා. ලියලා පාඩම් කරන්න. රයිට්. අපි ගත්තොත් එහෙම ප්‍රභා ස්වයංපෝෂීන් අපි දන්න ප්‍රභා ස්වයංපෝෂීන් කවුද ඉන්නේ පුතේ? දැන් මේකේ ප්‍රභානම් ශක්ති ප්‍රභාවය ආලෝකය. කාබන් ප්‍රභාවය කාබන් ඩයොක්සයිඩ්. උදාහරණ තියෙනවා මොනවද? සයනොබැක්ටීරියා, green sulfur බැක්ටීරියා, purple sulfur බැක්ටීරියා. එතකොට අපිට ප්‍රභා විෂමපෝෂී වෙද්දී green sulfur බැක්ටීරියා green non sulfur බැක්ටීරියා වෙනවා. purple sulfur බැක්ටීරියා purple non sulfur බැක්ටීරියා වෙනවා. ඒ වගේම රසායන ස්වයංපෝෂී ගත්තොත් එහෙම නයිට්‍රජන් චක්‍රේන නයිට්‍රිකාරීන් තුන්දෙනා. මෙන්න මේ ප්‍රභා ස්වයංපෝෂී කියන ගොඩට නයිට්‍රජන් චක්‍රේන නයිට්‍රිකාරීන් තුන්දෙනා. නයිට්‍රජන් පස සරු කරවන තුන්දෙනා. නයිට්‍රොසොමනාස්, නයිට්‍රොකොකස් සහ නයිට්‍රොබැක්ටර් කියන තුන්දෙනා රසායන ස්වයංපෝෂී කොට එනවා. ඒ වගේම හයිඩ්‍රජන් බැක්ටීරියා සහ අයන් බැක්ටීරියාත් රසායන ස්වයංපෝෂී. ඒ වගේම අපිට රසායන විෂමපෝෂීන් ගත්තොත් එහෙම බොහෝ බැක්ටීරියා, ඒ කියන්නේ අර කියපු බැක්ටීරියා ටික හැර ඉතුරු බැක්ටීරියා දිලීර සහ ප්‍රොටෝසෝවාවන් අපිට රසායන විෂමපෝෂී කොට වෙන් කරන්න හැකියාව තියෙනවා. හරි. එතකොට මේ මුල් කෙනා ප්‍රභා ස්වයංපෝෂී කියන කෙනා ප්‍රකාශ ස්වයංපෝෂී කියලාත් කියනවා. මේ ප්‍රභා ස්වයංපෝෂී කියන කෙනාට තව වචනයක් තමයි පුතේ ප්‍රකාශ ස්වයංපෝෂී කියන කට්ටිය. ප්‍රභා විෂමපෝෂී තව වචනයක් තමයි ප්‍රකාශ විෂමපෝෂීන් කියන කට්ටිය. මෙන්න මේ ප්‍රභා ස්වයංපෝෂීන් තමයි ප්‍රාථමික නිෂ්පාදකයන්. එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය කරන කට්ටිය. හරි. මේ ප්‍රභා ස්වයංපෝෂීන් එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය කරන කට්ටිය අයිති වෙන්නේ මෙන්න මේ කොට. ඒතර මෙයාලා තුල හරිතප්‍රද තිබීම අනිවාර්ය වෙනවා. හරි. ඒතර ඔයාලා මේ වගුව ගහලා පාඩම් කරගන්න. රයිට්. එතකොට මම කිව්වා නයිට්‍රොසොමනාස්, නයිට්‍රොකොකස්, නයිට්‍රොබැක්ටර් මේ කට්ටිය නයිට්‍රිකාරීන්. මෙයාලා කවුද පුතේ? රසායන ස්වයංපෝෂී බැක්ටීරියාව. නයිට්‍රොසොමනාස්, නයිට්‍රොබැක්ටර්, නයිට්‍රොකොකස් ඊට අමතරව හයිඩ්‍රජන් බැක්ටීරියා, අයන් බැක්ටීරියා රසායන ස්වයංපෝෂී බැක්ටීරියාවන් විදිහට තමයි අපි සලකන්නේ. හොඳයි දරුවනේ, අපි එහෙමනම් ඉදිරියට යමු. පහත සසහන් කුමන සංසන්දනය ද්විබීජ පත්‍රී සහ ඒකබීජ පත්‍රී ශාක සඳහා නිවැරදි වේද? පුතේ අපි ද්විබීජ පත්‍රී ශාක ගත්තොත් මේ ද්විබීජ පත්‍රී ශාක ප්‍රධාන වශයෙන් මුදුන් මුලක් තියෙනවා. ඒ වගේම මෙයාගේ කඳ අතු බෙදෙනවා. කඳ අතු බෙදීමට භාජනය වෙනවා. ඒ වගේම මෙයාගේ පත්‍ර ගත්තොත් එහෙම මේ පත්‍රය අපි පත්‍රය ටික කාලක් දිරන්න ගියොත් එහෙම මේක ජලාභ වින්‍යාසයක් දරන්නේ. මේ පත්‍රය ටික කාලයක් අපි තිබ්බොත් එහෙම දිරන්නේ මේකේ අපිට නෙට් එකක් වගේ දක්නට ලැබෙනවා. මේ කඳ සමවිෂ්කම්භිකද නැද්ද? කඳ සමවිෂ්කම්භික නැහැ. එතකොට අපි ගත්තොත් එහෙම හරි. මෙන්න මේ ලක්ෂණ බලමු. ඒක බීජ පත්‍රී ශාක ගත්තොත් එහෙම පුතාලා මේක මෙයාගේ මලක් ගත්තොත් එහෙම එක්ක පෙති 1 2 1 2 3 4යි. එහෙම නැත්නම් මෙයාගේ මලක් ගත්තොත් එහෙම මේකේ මලේ පෙති 5යි. හරි. එතකොට අපි කියනවා රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම මේ ඒක බීජ පත්‍රී ශාක මෙයාගේ කඳ සමවිෂ්කම්භිකයි. අතු බෙදීම ඊටම අතු බෙදෙන්නේ නැහැ සාමාන්‍යයෙන්.
ඒ වගේ මෙයාගේ පත්‍ර ගත්තොත් එහෙම මේ පත්‍රය ගත්තොත් එහෙම මේ පත්‍රවල සමාන්තර නාට්‍ය වින්‍යාසයක් තියෙන්නේ. හැබැයි මං කිව්වා මෙන්න මේ ද්විබීජ පත්‍රයේ පත්‍රය ගත්තොත් මේක ජලාභ නාට්‍ය වින්‍යාසයක් තියෙනවා. එතකොට බලමු. right. ඒක බීජ පත්‍රී ශාකවල පත්‍ර නාට්‍ය සමානතර වේ. හරිනේ. දැන් මම පොල් කොලයක් වගේ ගත්තොත් පුතාලා මේ පොල් කොලයක් වගේ ගත්තොත් මේ පොල් කොලේ අපිට මේ පොල් කොලේ මේව ලස්සනට හීනියට ඉරන්න පුළුවන් නේද මෙහෙම? හීනෙට ඉරන්න පුළුවන් නේද? පත්‍ර නාට්‍ය ජාලාභ වේ. මම කියා හිටියේ මෙයාගේ කොලය ගත්තොත් එහෙම පත්‍රය මේ පත්‍රය ඇතුලේ පුතාලා මේක නිකන් නෙට් එකක් වගේ නේ. මේ පත්‍රය ඇතුළ නෙට් එකක් වගේ නේ. එතකොට එහෙනම් පළවෙනි ප්‍රකාශය හරි. බලමු තව හොඳ උත්තරයක් තියෙද කියලා. ඒක බීජ පත්‍රී ශාක මේ ඒක බීජ පත්‍රී කට්ටිය ශාක කඳ අතු බෙදිලා නැහැ. හැබැයි ද්විබීජ පත්‍රී කට්ටිය මේ ද්විබීජ පත්‍රී කට්ටිය මොකද උන්තර අතු බෙදලා තියෙනවා. එහෙනම් මේ දෙවෙනි ප්‍රකාශය වැරදි. ඒක බීජ පත්‍රයේ කට්ටියට මුදුන් මුලක් නෑ පුතේ මේ. ඒක බීජ පත්‍රයේ කට්ටියගේ තියෙන්නේ මේ වගේ තන්තුමය මුල් තියෙන්නේ. පොල් ගහේ මතකද පොල් මුල? හැබැයි ද්විබීජ පත්‍රයේ කට්ටියගේ තන්තුමය මේ මුදුන් මුලක් සහ තන්තුමය මුල් දෙකම තියෙනවා. මුදුන් මුලක් තියෙනවා. එවනම් මේ ප්‍රකාශය වැරදි. අපි පෙති හතරක් පෙති පහක් තියෙන්නේ මේ. පෙති හතර පෙති පහ තියෙන කාගේද? ද්විබීජ පත්‍රයේ ශාකවල. එහෙනම් ත්‍රිඅංක වෙන්නේ ත්‍රිඅංක බීජ පුෂ්පයේ ත්‍රිඅංක. එහෙම නැත්නම් පෙති තුනක් කොටස් තුනක් තියෙන්නේ කාගේද? මේ ඒක බීජ පත්‍රයකට. එහෙනම් මේකත් වැරදි. එතකොට මේ පාලක සෛල ගැන කියලා තියෙනවා. ඩම්බෙල් හැදෙති පාලක සෛල තියෙන්නේ ඒක බීජ පත්‍රයේ ශාකවල. බොංචි හැදෙති පාලක සෛල තියෙන්නේ කාගේද? ද්විබීජ පත්‍රයේ ශාකවල තමයි අපිට බහුලව දක්නට ලැබෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන දරුවනේ ඉතාම පැහැදිලි. මෙන්න මේ පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට අපිට බාර ගන්නට සිද්ධ වෙන්නේ. ඉදිරියට යමු. right. පටක රෝපණයේදී ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ කුමන හෝමෝන යුගලද? පුතේ අපි දන්නවා මේ ඔක්සින් සහ සයිටොකයිනින් කියන දෙන්න තමයි පටක රෝපණයේදී ප්‍රධාන වශයෙන්ම බලා පාවිච්චි කරන හෝමෝන දෙන්න. ඔක්සින් මුල් ඇතිවීම මුල් වර්ධනය කරන දෙන්නෙක් තමයි ඔක්සින් කියන කෙනා. ඒ වගේම අපි දන්නවා සෛල වලින් විභාජනය වීම, සෛල විභාජනයට ලක්වීම, ඊට පස්සේ අංකුර ඇතිවීම, අංකුර වර්ධනය වගේ දේවල් මේ සයිටොකයිනින් වලින් සිද්ධ වෙනවා. එතකොට ඔබ මේ පටක රෝපණය හා සම්බන්ධයෙන් බලාගද්දී විශේෂයෙන් මේ නව නිර්දේශයට ඇතුළත් කරපු ඊටාම සුවිශේෂී කොටසක් තමයි මේ පටක රෝපණය කියලා කියන්නේ. පළවෙනි දේ තමයි මේ පටක රෝපණේ ඔබ බලා ගන්න ඕනේ. පළවෙනි එක පියවර යන. පටක රෝපණේ පියවර. දෙක රෝපණ මාධ්‍යක අවශ්‍යතාව. රෝපණ මාධ්‍ය අවශ්‍යයි. ඒ වගේම තුන්වෙනි එක රෝපණ මාධ්‍ය සංයුතිය. විශේෂයෙන්ම මේකට ආශ්‍රිත ජලය ගන්නේයි. ඒ වගේම කාබනික පෝෂක, ඒ වගේම ශුද්ධ පෝෂක, හෝමෝන ආදී වශයෙන් ඔබ බලන්න මේ පටක රෝපණයේ රෝපණ මාධ්‍ය අපි
සංයුතිය සහ ඒක එක රෝපණ මාධ්‍ය යොදා ගන්න සංයුතියේ තියෙන වැදගත්කම. ඊට පස්සේ අපි හතරවෙනියට ගත්තොත් එහෙම පටක රෝපණය ලංකාවේ භාවිතා කරන අවස්ථා භාවිතය පටක රෝපණයේ වාසි ඒ වගේම අවාසි පටක රෝපණයේ භාවිත කරන උපකරණ සහ ප්‍රයෝජන නිවැරදි පිළිතුර නම් හරි. ඔක්සිජන් සහ සයිටෝකයින්. right. හයවෙනි ප්‍රශ්නය. අයිස් කාමර උෂ්ණත්වයේ ඇති ජලය සහ හිමාලය ආසන්නව පිහිට ඇති ජලාණු දෙකක් අතර සාමාන්‍ය දුර පිළිවෙලින් L අයිස් L ජලය L හිමාලය වේ. මෙම සාමාන්‍ය දුරවල් අතර නිවැරදි සම්බන්ධය කුමක්ද? සාමාන්‍ය අපි දන්නවා දරුවනේ ඝන ද්‍රව වායු කියන අවස්ථා තුනක් හා සම්බන්ධයි. මම මේ ජලය ගැන නෙමෙයි කතා කරන්නේ, පොදුවේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් ඝනයක් කිව්වොත් ඝනවල අංශු එකිනෙක ඇහිරලා තියෙනවා. මේකට හේතුව තමයි මේ වගේ අන්තර්-අණුක ආකර්ෂණ බල වැඩි. ඒ වගේම අන්තර්-අණුක ආකර්ෂණ බල වැඩි නිසා මේ වගේ චාලක ශක්තිය අඩුයි. ද්‍රව මේකෙදි අණු අතර ඝන වලට වැඩිය දුරක් තියෙනවා. ඒ කියන්නේ ද්‍රව වල ඝන වලට සාපේක්ෂව අන්තර්-අණුක ආකර්ෂණ බල අඩුයි. ඒ වගේ මේ අණු වලට මද චාලක ශක්තියක් තියෙනවා. මම වායු ගත්තොත් එහෙම දරුවනේ විශේෂයෙන්ම මේ වායුන් වල අණු ඉතා දුරින් පිහිටන්නේ අන්තර්-අණුක ආකර්ෂණ බල ඉතාම අඩුයි. අණු වල චාලක ශක්තිය ඉතාම වැඩි. හරි. දැන් අපි ප්‍රශ්නේ වෙත යමු. අපි බලමු මේකේ උත්තරේ. හරි. හරි. එතකොට අපි කියපු විදිහට දැන් අණු අතර අණු ළඟින්ම තියෙන්න ඕනේ. අණු ළඟින්ම තියෙන්න ඕන කාගේද? ඝනේ වෙච්ච අයිස් වලනේ. අණු ඈතින්ම තියෙන්න ඕනේ. කාගේද? වායු වෙච්ච හිමාලය. නේ? එවනම් මේකේ පිළිතුර විය යුත්තේ මෙන්න මේ හතරවෙනි පිළිතුර. ඉදිරියට යන්න. ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය රඳා පවතී. සක්‍රියන ශක්තිය සපයන ලද තාපය මත. දැන් දරුවනේ මේ සක්‍රියන ශක්තිය කියන කෙනා රඳා පවතින්නේ කියන වෙනස් කරන්න පුළුවන්. සක්‍රියන ශක්තිය කියන කෙනා වෙනස් කිරීමේ සම්පූර්ණ හැකියාව තියෙන කාටද? උත්ප්‍රේරකවලටනේ. අපි ගත්තොත් එහෙම දැන් අපි දන්නවා මේක ප්‍රතික්‍රියක මේක ප්‍රතිඵල කියන්න. ප්‍රතික්‍රියක මේක ශක්තිය ප්‍රතිඵල. එතකොට මේ ප්‍රතික්‍රියකයා ප්‍රතිඵලයක් බවට පත් වෙන්න නම් මෙන්න මේ තියෙන ශක්ති බාධකය. මෙන්න මේ තියෙන ශක්ති බාධකය. මෙන්න මේ තියෙන ශක්ති බාධකයට අපි කියනවා සක්‍රීය ශක්තිය.
මෙන්න මේ සක්‍රීය ශක්තිය පහළ හෙලීමේ හැකියාව තියෙන්නේ. මෙන්න මේ සක්‍රීය ශක්තිය පහළ හෙලීමේ හැකියාව තියෙන්නේ. මේ තියෙන සක්‍රීය ශක්තිය මේ තියෙන්නේ උත්ප්‍රේරක ඇති විට උත්ප්‍රේරක ඇති විට සක්‍රීය ශක්තිය. උත්ප්‍රේරක ඇති විට සක්‍රීය ශක්තිය තමයි මේ. දැන් මේ සක්‍රීය ශක්තිය පහළ දැමීමේ හැකියාව තියෙන්නේ උත්ප්‍රේරක වලට. එහෙනම් මේ සක්‍රීය ශක්තිය රඳා පවතින ප්‍රධානම සාධකය උත්ප්‍රේරක. මේට අමතරව තියෙන අපිට උත්ප්‍රේරකවල ක්‍රියාව වර්ධනය කරන්න හැකියාව තියෙන කලා කවුද? ඔය L2O3 K2O වගේ කට්ටියට අපි කියන මොනවා කියලාද? උත්ප්‍රේරක වර්ධක. උත්ප්‍රේරක වර්ධකයක් කියන උත්ප්‍රේරකයක්ද? නෑ. ඔබ එක එක දැන් ඔය ඇමෝනියා වලදී එහෙම පාවිච්චි වෙන කවුද? උත්ප්‍රේරක වර්ධකනේ. උත්ප්‍රේරකයට අමතරව උත්ප්‍රේරක වර්ධක පාවිච්චි කරනවා. ඒ කියන්නේ උත්ප්‍රේරකයක ක්‍රියාව වැඩි දියුණු කරන උත්ප්‍රේරක වර්ධක. උත්ප්‍රේරක ක්‍රියාවට බාධා පමුණවන්නා කවුද? උත්ප්‍රේරක නිෂේධක. දැන් උත්ප්‍රේරකයක් ඇත්තටම මොකද කරන්නේ? දැන් බහුපියවර ප්‍රතික්‍රියාවක් උදාහරණයට ගත්තොත් එහෙම මේකේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය වෙනස් කරලා සෑදෙන අතරමැදි ඵල වෙනස් කරලා ප්‍රතික්‍රියාවේ සෙමෙන්ම සිදුවන පියවර වෙනස් කරලා සක්‍රීය ශක්තිය පහළ දැමීම තමයි සිද්ධ කරන්නේ. දැන් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව රඳා පවතින්නේ මොන පියවර මතද? සෙමෙන්ම සිදුවන පියවර මත. එතකොට මේ උත්ප්‍රේරකය මොකද කරන්නේ? අතරමැදි ඵලවලට අතරමැදි ඵල වෙනස් කරලා අර සෙමෙන්ම සිදුවන ප්‍රතික්‍රියාව මගහැරලා අවසානයේදී උත්ප්‍රේරකයේ භෞතික ස්වභාවයට කිසිදු හානියක් නොවි නැවත සෑදීම තමයි සිද්ධ වෙන්නේ. මැදදී උත්ප්‍රේරකය වෙනස් වෙනවා පුතාලා. දැන් අපි බහුපියවර ප්‍රතික්‍රියාවක් ගත්තොත් එහෙනම් මේ බහුපියවර ප්‍රතික්‍රියාවක මැදදී උත්ප්‍රේරකය වෙනස් වෙනවා. හැබැයි නැවතත් මොකද වෙන්නේ? අවසානයේදී භෞතික ස්වභාවය වෙනස් නොවේ උත්ප්‍රේරකේ නැවත සෑදීම තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ එයා ඇත්තටම අතරමැද ඵලවලට දායක වෙලා අර ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය වෙනස් කිරීම සිද්ධ කරනවා. පිළිතුර එහෙනම් මොකද වෙන්නේ? පිළිතුර පුතේ දැන් ඔබ මීට අමතරව බලා ගන්න ඕනේ. උෂ්ණත්වයේ වෙනස් කිරීම. සාන්ද්‍රණය වෙනස් කිරීම. භෞතික ස්වභාවය වෙනස් කිරීම. වෙනස් කිරීම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කෙරෙහි බලපාන ආකාරය අණුක මට්ටමින් විග්‍රහ කරන්න. මොකද්ද? අණුක මට්ටමින්. මේ දැන් භෞතික ස්වභාව විස්තර කරද්දී මේ මැග්නීසියම් කෑල්ලකුයි කුඩුයි අරගත්තාම කුඩු ඉක්මනින් ප්‍රතික්‍රියා කරනවා කියලා ලියන්න බෑ. මේවා කොහොමද සිද්ධ වෙන්නේ? දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම උෂ්ණත්වය කියන කෙනා දරුවනේ අපි ගමු මෙන්න මේක සෙල්සියස් අංශක 27 දී කියලා. එතකොට ඔන්න මෙතන ඉන්නවා මෙන්න මේ පැත්තේ ඉන්නවා සක්‍රීය ශක්තිය ඉක්මවූ අණු. සක්‍රීය ශක්තිය ඉක්ම වූ අණුභාගය. මම මෙන්න මෙයාව ප්‍රතු පාඩේ මම මාක් කරන්න. මෙයාගේ උෂ්ණත්වය වැඩි කරොත් මොකද වෙන්නේ? මෙන්න මේ සක්‍රීය ශක්තිය ඉක්මවපු අණුභාගය මොකද වෙන්නේ? මේ සක්‍රීය ශක්තිය ඉක්මවපු අණුභාගය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනත් එක්ක. පැහැදිලිද? right. මේ වගේ මේ අණුක මට්ටමේ විග්‍රහයක් කිරීමේ හැකියාවක් ඔබට තිබිය යුතු වෙනවා දරුවනේ.
හරි. ඒක දැන් මේකෙදි උත්ප්‍රේරකය ගැන අහලා තිබ්බොත් එimhe ඉතුරු සාධක තුන ඔබ අමතක කරන්න එපා. ඉතුරු සාධක තුන කොහොමද ප්‍රතික්‍රියාවකට බලපාන්නේ? හරි. ඒ වගේම තනි පියවර ප්‍රතික්‍රියාව සඳහා උදාහරණ මොනවද? බහු පියවර ප්‍රතික්‍රියාව සඳහා උදාහරණ මොනවද කියන එක විශේෂයෙන් මතක තියාගන්න. හරි. ඔය NOCl ගැන එහෙම පොඩ්ඩක් මතක තියාගන්න. right. පහත ප්‍රකාශ සලකන්න. බහු අවයවයක එතකොට සරලාණු විශාල ප්‍රමාණයකින් බහු අවයවයක තැනී ඇත. අනිවාර්යෙන්ම ඒක අවයවික එහෙම නැත්නම් සරලාණු එකක් හෝ කිහිපයක්. ඒක අවයවික එහෙම නැත්නම් සරලාණු එකක් හෝ කිහිපයක් නිශ්චිත රටාවකට එක්වීමෙන් සෑදෙන අණුක භාරය ඉතා විශාල අණුක භාරය නිශ්චිත නැති මහා අණු බහු අවයවයක. ඒක අවයවක එහෙම නැත්නම් සරලාණු එකක් හෝ කිහිපයක් එක්තරා නිශ්චිත රටාවකට සැකසීමෙන් සෑදෙන අණුක භාරය ඉතා විශාල අණුක භාරය නිශ්චිත නැති මහා අණු අපි කියන මොනවා කියලාද? බහු අවයවයක් කියලා කියනවා. එහෙනම් පළවෙනි ප්‍රකාශය මොකද වෙන්නේ? සත්‍යයි. බහු අවයවක හා ඒක අවයවක සතුව සමාන භෞතික ගුණ ඇත. නෑ සම්පූර්ණ වැරදි. සමහර වෙලාවට ඒක අවයවකයේ ගුණ ටික සම්පූර්ණයෙන්ම වෙනස්, හාස්පතින්ම වෙනස් බහු අවයවක හැදෙනවා. මේක වැරදි. සියලුම ස්වභාවික බහු අවයවක ජෛව හායට ලක්වන අතර සමහරක් ආහාරයට ගත හැකියි. විශේෂයෙන්ම අපි දන්නවා සමහරක් බහු අවයවක අපිට ආහාරයට ගන්න පුළුවන් ආහාර තියෙනවා නේ. විශේෂයෙන්ම දැන් ඔය ප්‍රෝටීන් පවුල, ඒ වගේම කාබෝහයිඩ්‍රේට් පවුල නේද? දැන් අපි ගත්ත කාබෝහයිඩ්‍රේට් පවුලේ තියෙන පිස්ටේ තියෙනවානේ. පිස්ටේ කියන්නේ මොකද්ද පුතේ? බහු අවයවයක් නේ. පිස්ටේ හැදලා තියෙන්නේ කොහොමද? ඇමයිලේස්, ඇමයිලෝ, පෙක්ටින් කියන දෙන්නානේ. එතකොට දැන් පිස්ටේ කියන බහු අවයවයක ස්වභාවික බහු අවයවයක්නේ. ඒක කන්න පුළුවන්ද බැරිද? කන්න පුළුවන්. ඒ වගේම ස්වභාවික බහු අවයවයක සියල්ලම පාහේ ජෛව හායට එහෙම නැත්නම් සුදු ජීවීන් මගින් වියෝජනයට ලක් වෙනවා. ඒක පැහැදිලිවම ඕන. ඒ නිසා ස්වභාවික බහු අවයවක වලින් කිසිදු හානියක් නැහැ, පරිසරයට දැඩි හානියක් නැහැ. එහෙනම් නිවර්ති පිළිතුර පුතේ A හා C පමණයි. A හා C පමණයි. right. බහු අවයවක වර්ගීකරණය ඒ වගේම ආකලන ද්‍රව්‍ය හා සම්බන්ධයෙන් ඒ වගේම පිරවුම් කාරක හා සම්බන්ධයෙන් අපි කතා කරා. ඒක නිසා මම අය පාරක් මේ බහු අවයව ගැන කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම බහු අවයව වල තියෙන හානිකර තත්ත්ව උෂ්ණත්වය ඉහළ යාමේදී බහු අවයවක කොහොමද හැසිරෙන්නේ කියන එක චුට්ටක් බලාගත්තොත් වඩාත් යෝග්‍යයි. හොඳයි එහෙනම් අපි ඊළඟ පිළිතුරට ප්‍රශ්නයට යමු. ස්වභාවික නිෂ්පාදනය අනු ජීවීන් තුල නිපදවන ලද සංයෝගය. පුතේ ස්වභාව නිෂ්පාදනයක් කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, හිරුවෙලිය ජලය වැනි සංයෝග ආරම්භක ද්‍රව්‍ය ලෙසගෙන ජීවීන් තුලම නිපදවන ද්‍රව්‍ය අපි කියනවා මොනවද? ස්වභාව නිෂ්පාදන කියලා. ආරම්භක ද්‍රව්‍ය ලෙස හිරුවෙලිය ජලය, ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ්, ෆොස්ෆරස් වැනි සංයෝග භාවිතා කරමින් ජීවීන් තුලම නිෂ්පාදන වන ද්‍රව්‍ය ස්වභාව නිෂ්පාදන කියලා අපි හඳුන්වනවා. ස්වභාව නිෂ්පාදන ජීවීන් තුල නිපදවන සංයෝග. ඔය පැහැදිලිවම ජීවීන් තුල තමයි නිපදවන්නේ. නැතු අපි ගෙදර නිපදවන්නේ නැහැ. ස්වභාව නිෂ්පාදන සමහරක් ස්වභාව නිෂ්පාදන සමහර ජීවීන් තුල පමණක් නිපදවේ. පුතේ ප්‍රාථමික පරිවෘත්තජ ගත්තොත් ප්‍රාථමික පරිවෘත්තය ජීවියෙක්ගේ වර්ධනයට, විකසනයට, ප්‍රජනනයට, පැවැත්මට ඍජුවදායක වෙන කට්ටිය. එවනම් ජීවය පවතින්න නම් ප්‍රාථමික පරිවෘත්ත යෝනේ. ස්වභාව නිෂ්පාදන වල කොටස් දෙකයි. ප්‍රාථමික පරිවෘත්තද, ද්විතීයික පරිවෘත්තද. එහෙමනම් ජීවියෙක්ට ප්‍රාථමික පරිවෘත්ත තියෙනවම තමයි ද්විතීයික පරිවෘත්ත තියෙනවද නැද්ද කියන එක අපිට කියන්න බෑ. ඒක නිසා ස්වභාව නිෂ්පාදනයක් තමයි ප්‍රාථමික පරිවෘත්තජ කියන්නේ. ප්‍රාථමික පරිවෘත්තජ කියන්නේ ස්වභාව නිෂ්පාදනයක්. ඒ නිසා ජීවීන් තුල සමහර ජීවීන් තුල නෙමෙයි සෑම ජීවියෙක් තුලම ප්‍රාථමික පරිවෘත්තජ තියෙන නිසා ස්වභාව නිෂ්පාදන තියෙනවම තමයි. මේක වැරදි. සියලුම ස්වභාව නිෂ්පාදන
ජීවීන්ගේ වර්ධනය කෙරෙහි ඍජුවම සම්බන්ධ වේ. දරුවනේ මං කිව්වා ජීවියෙක්ගේ වර්ධනයට, විකසනයට, ප්‍රජනනයට, පැවැත්මට ඍජුව දායක වන කට්ටිය ප්‍රාථමික පරිවෘත්තය. ඒ වගේම ද්විතීක පරිවෘත්තජ කියලා කිව්වොත් ජීවියෙක්ගේ වර්ධනයට, විකසනයට, ප්‍රජනනයට, පැවැත්මට ඍජුව දායක නොවන ජීවීන්ගේ වර්ධනයේ පරිණත හෝ අවසාන අවධියේදී ජීවීන් තුළ අල්ප වශයෙන් හටගන්න කෙනෙක් තමයි ද්විතීක පරිවෘත්තය. ප්‍රාථමික පරිවෘත්තජ කිව්වත් දරුවනේ ජීවියෙක්ගේ වර්ධනයට, විකසනයට, ප්‍රජනනයට, පැවැත්මට ඍජුව දායක වන ජීවීන් තුළ අනිවාර්යෙන් නිපදවන, ජීවීන් තුළ වැඩි වශයෙන් නිපදවන, ජීවීන් තුළ සුවිශේෂී කාර්යයක් නොකරන ද්‍රව්‍ය තමයි ප්‍රාථමික පරිවෘත්තය. මේ ප්‍රාථමික පරිවෘත්තජ විකරණයට ලක් වෙලා තමයි ද්විතීක පරිවෘත්තජ හටගන්නේ. ද්විතීක පරිවෘත්තජ ප්‍රාථමික පරිවෘත්තජ ජීවියෙක්ගේ වර්ධනයට, විකසනයට, ප්‍රජනනයට, පැවැත්මට ඍජුව දායක වුණානේ. හැබැයි ද්විතීක පරිවෘත්තජ ජීවියෙක් තුළ විශේෂ කාර්යයන් කරන්නේ. ඒක නිසා ජීවියෙක් තුළ වර්ධනය, විකසනය, ප්‍රජනනය, පැවැත්මට ද්විතීක පරිවෘත්තජ දායක වෙන්නේ නැහැ. ප්‍රාථමික පරිවෘත්තජ ජීවියෙක් තුළ විශාල වශයෙන් නිපදවෙනවා. හැබැයි ද්විතීක පරිවෘත්තජ ජීවියෙක් තුළ නිපදවන්නේ ඊටාම අල්ප වශයෙන්. මේ අල්ප වශයෙන් නිපදවන ද්විතීක පරිවෘත්තජ ජීවියෙක් තුළ සුවිශේෂී කාර්යයක් කරනවා. මොනවද ප්‍රාථමික පරිවෘත්තජ වලට උදාහරණ වෙන්නේ? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, ඊට පස්සේ ඔය විටමින්, හෝමෝන මේවා ඔක්කොම ප්‍රාථමික පරිවෘත්තජ. නේද? හරි. එතකොට ඇල්කොහොලුත් ප්‍රාථමික පරිවෘත්තජ. ද්විතීක පරිවෘත්තජ කොට ඉන්නවා මොනවද? ෆීනෝල, පොලිෆීනෝල, ඇල්කලොයිඩ්, සගන්ධ තෙල්, ඒ වගේම ඔය ටැනින්, මැනන් වගේ ද්‍රව්‍ය මේ සියල්ල මොනවටද අයිති වෙන්නේ? ද්විතීක පරිවෘත්තජ වලට. ඇල්කොහොල් පටලවා ගන්නව ප්‍රාථමික පරිවෘත්තජයක් ඈ. එහෙනම් පිළිතුර ඒ පමණයි. ඉදිරියට යමු. ස්තම්භ වර්ණරේඛ ශිල්ප ක්‍රමයේදී ස්ථිතික කලාපය වැලිතට්ටුවක් මගින් වැසීමට ප්‍රධාන හේතුව කුමක්ද? දැන් අපි දන්නවා මේ ස්තම්භ කුළුණු වර්ණරේඛ ශිල්පය සඳහා අපි ස්තම්භය සාදා ගැනීමේදී පුළුන් දානවා, ඊට උඩින් වැලිතට්ටුවක් දානවා, ඊට පස්සේ සිලිකා ජෙලි ස්තරයක් දානවා, ඊට පස්සේ අපි මොකද කරන්නේ? ආයෙත් උඩින් වැලි පිරුවමක් දානවානේ. මේ වැලි පිරුවම දාන එකේ බලාපොරොත්තුව තමයි පුතේ මේ ස්ථිතික කලාපයට ඇති වෙන්න පුළුවන් බාධා වළක්වන එක තමයි මෙන්න මේ ස්තම්භ වර්ණරේඛ ශිල්පයේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට පුතේ අපි දත්තොත් එහෙම මම ඔබට කිව්වා මෙන්න මේ වගේ පොඩි වගුවක් හදා ගන්න කියලා. වර්ණරේඛ ශිල්ප ක්‍රමය. ශිල්පය. ස්ථිතික කලාපය, කලාපය, ස්ථිතික කලාපය, ගතික කලාපය, ප්‍රයෝජන. නැත්නම් යෙදීම. දැන් භාවිතය කියලා ගමුකෝ. භාවිතය. අපි ගත්තොත් එහෙම කඩදාසි එහෙම නැත්නම් පත්‍රක වර්ණරේඛ ශිල්පය, දෙවෙනි එක තුනී ස්තර වර්ණරේඛ ශිල්පය, ස්තම්භ වර්ණරේඛ ශිල්පය. මෙන්න මේක ඔබ පුරවන්න. right. මේ ටික පුරව ගන්න. හරි. විශේෂයෙන්ම අච්චු පොතේ ඔබට තියෙනවා. ඒ වගේම අපි ස්වභාව නිෂ්පාදන deep education නාලිකාවෙත් මේවා සම්පූර්ණව සාකච්ඡා කරලා තියෙනවා.
හොඳයි එහෙනම් දරුවනේ අපි ඊළඟ ප්‍රශ්නේ වෙත යමු. නව නිපැයුම්කරුවෙක් පේටන් බලපත්‍රයක් සඳහා අයදුම් කළ යුතු වන්නේ. නිපැයුමේ නව්‍යතාව හඳුනාගත් වහාම. ඔව්. අපි නිෂ්පාදනයක් කරලා ඒ නිෂ්පාදනයේ නව සොයා ගැනීමක් හෝ නව සංකල්පයක් හෝ නව නිෂ්පාදනයක කොටසක් තියෙනවා නම් අපි පේටන් බලපත්‍රය අයදුම් කිරීමේ හැකියාව අපිට තියෙනවා. දෙක නිපැයුම ආයෝජකවට ඉදිරිපත් කිරීමෙන් පසුව අපි ආයෝජකයට ඉදිරිපත් කරන්න ඕනේ නිපැයුම කරලා පේටන් බලපත්‍රය ලබා ගැනීමෙන් අනතුරුව. නිපැයුම විද්‍යාගාර මට්ටමින් පරීක්ෂා කිරීම ප්‍රථමයෙන්. එහෙම පේටන් බලපත්‍ර කොහොමද දෙන්නේ නැහැ. නිපැයුම වෙළඳපොළට හඳුන්වා දීමෙන් පසුව වෙළඳපොළට හඳුන්වා දෙන්න ඕනේ පේටන් බලපත්‍රය නිකුත් කරාට පස්සේ. අපි ගත්තට පස්සේ. නිපැයුම් පිළිබඳව පුවත්පත් ලිපියක් පළ කිරීමෙන් පසුව. දැන් ලංකාවේ ගොඩක්ම වෙන්නේ මේ නිපැයුම් පිළිබඳව මේ පුවත්පත් ලිපියක් පළ කරලා මෙන්න මෙහෙමයි කියලා කියනවා. නේද? ඈ වතුරෙන් ගුවන් යානා යනවා කියනවා අරකද මේකද නේද? විවිධ සුරංගනා කතන්දර බහුතරයක් එනවා. හැබැයි ගත්ත පේටන් බලපත්‍රයක් නැහැ. පේටන් බලපත්‍රයක් ගද්දි පුතේ පේටන් බලපත්‍රයේ සම්පූර්ණ කරන්න ඕනේ අවශ්‍යතාව තියෙනවා. දැන් පේටන් බලපත්‍රය නිකුත් කරන්නේ කවුද? ඔව් බුද්ධිමය දේපල කාර්යාංශයනේ. එතකොට මේකේ නව නිපැයුම් කොටසක් තියෙන්න ඕනේ. මීට පෙර මේකට පේටන් බලපත්‍රයක් අරන් නැති වෙන්න ඕනේ. ඒ වගේම නව සම්පූර්ණ නිෂ්පාදනයම නව නිපැයුමක් නැත්තම් මේකේ නව්‍යතාවයක් නැත්තම් අඩුම තරමේ කොටසකට හරි නව්‍යතාවයක් තියෙන්න ඕනේ. හරි? එහෙම නැත්තම් කන්සෙප්ට් එකකට ගන්න පුළුවන් විශේෂ සංකල්පයක් අපිට විද්‍යාත්මකව ඔප්පු කළ හැකි සංකල්පයකට. හරි? පේටන් බලපත්‍රයක් ගන්න ඕනේ. ඉතින් ඒ ටික නැතුව දැන් උදාහරණයක් මම කියන්නකො මෙන්න මෙහෙම. දැන් අනුන්ගේ එන්ජිමක් අරගෙන රෝද හතරක් හයි කළා වාහනයක් හයි කරනවා. මේකට පේටන් ඉල්ලන්න කියලා පේටන් එකක් දෙන්නේ නැහැ. මොකද එන්ජිම අනුන්ගේ. මීට ඉස්සලා වාහන හදලා තියෙන ඕන තරම්. හරි? හැබැයි මෙන්න මෙහෙම දෙයක් කියමුකෝ අපි. දැන් ඔබ දන්නවා ඉන්ජිනේරු තාක්ෂණය සහ ජෛව පද්ධති තාක්ෂණය හදාරද්දී අපි 2 stroke engine 4 stroke engine සහ vancal engine ගැන අපි කතා කරනවානේ. ඔතනින් පිට අලුත් එන්ජිමක් හදන්න. අන්න එදාට පේටන් බලපත්‍රයක් ගන්න පුළුවන්. අනුත්ගේ එන්ජිමකට රෝද හතර හයි කරලා පේටන් බලපත්‍ර බලාපොරොත්තු වෙන්න එපා දරුවනේ. හරි. එහෙමනම් අපි ගත්තොත් එහෙම නිපැයුමේ නව්‍යතාව හඳුනාගත් වහාම අපි පේටන් බලපත්‍රයට අයදුම් කළ යුතුයි. ඊළඟ ප්‍රශ්නය රසායනික ද්‍රව්‍ය නිපදවීමේ කර්මාන්තයක් ඇරඹීම සඳහා නිර්දේශිත ප්‍රවේශයක් වන්නේ. විශ්වාසනීය නොවන නමුත් ලාභදායක බලශක්ති ප්‍රභවයක් භාවිතා කිරීම. පුතේ විශ්වාසන නැති ලාභදායක බලශක්ති ප්‍රභවයක් අරගෙන ජීවිත හානි වෙන්න පුළුවන්. මේවා තාපදායක ප්‍රතික්‍රියා වගේ දේවල් නිසා ස්ෆෝටන වගේ දේවල් වෙන්න පුළුවන්. පැත්ත පළාතක් විනාශ වෙන්න පුළුවන්. අකාර්යක්ෂම නමුත් ශීඝ්‍රයෙන් සිදුවන රසායනික ක්‍රියාවලියක් භාවිත කිරීම. අතරම අපිට ශීඝ්‍රයෙන් සිද්ධ වෙන කර්ම ප්‍රතික්‍රියාවකට ගිහිල්ලා ඒක කාර්යක්ෂම නැත්තම් වැඩක් නැහැ. අනිත් පැත්තෙන් තමයි අපි ශීඝ්‍රයෙන් යම් කිසිම දෙයක් මේ ප්‍රවේශයක් විදිහට කරන්නේ නැහැ. ප්‍රවේශයක් කියන්නේ පටන් ගැනීමක් විදිහට. ශීඝ්‍රයෙන් කිසිම දෙයක් කරන්න හොඳ නැහැ. කාර්යක්ෂම නමුත් සෙමින් සිදුවන රසායනික ක්‍රියාවලියක් භාවිත කිරීම. මේක චුට්ටක් හොඳයි අපි ඉස්සරහට බලමු. දේශීය පවතන මිල අධිකාර මුද්‍රාව්‍ය භාවිතා කිරීම. මිල අධිකද නැද්ද කියන එක නෙමෙයි මේක විශ්වාසනීය වෙන්න ඕනේ. පාරිසරික වශයෙන් අහිත කර නමුත් වේගවත් රසායනික ක්‍රියාවලියක් භාවිතා කිරීම. ආය පාරක් කියනවා වේගවත් ක්‍රියාවලියකට අපි ප්‍රවේශයක් විදිහට යන්න හොඳ නැහැ. පරිසරයට හානි කරයි කියලා දන්නවා කොහොමත්ම කරන්න හොඳ නැහැ ඒක. හේතුව තමයි අපිට වෙන්න පුළුවන් හානි ඔබ දන්නවා සමහරක් වෙලාවට ඔය න්‍යෂ්ටික බෝම්බ වගේ පුපුරපු නිසා අපිට ගන්න පුළුවන් උත්තරේ වෙන්නේ කාර්යක්ෂම නමුත් සෙමින් සිදුවන රසායනික ක්‍රියාවලියක් භාවිත කිරීම. 12. රයිට්. දැන් ගොඩක් වෙලාවට අපි රසායන ප්‍රතික්‍රියාවක් එක්ක බලන්න අපි රසායන ප්‍රතික්‍රියාවක් සිදු වුණු බව කොහොමද දැනගන්නේ? හරි. රසායන ප්‍රතික්‍රියාව සිදු වුණු බව අපි කොහොමද දැනගන්නේ? ඒ වගේම රසායන ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාව වැඩි කරන්න අපි කොහොමද? ඒ වගේම තාපදායක ප්‍රතික්‍රියාවක අපි ප්‍රශස්ත තත්ත්ව පාලනය කරන්නේ කොහොමද?
ඒ වගේම ප්‍රතික්‍රියා කුටීරයක අපි ප්‍රතික්‍රියක ඇතුළත් කරන්නේ කොහොමද? ප්‍රතිඵල ඇතුළත් කර ඉවත් කරන්නේ කොහොමද? පීඩනමානය හයි කරන්නේ කොහොමද? උෂ්ණත්වමානය හයි කරන්නේ කොහොමද? මේ කියන දේවල් බලා ගන්න චුට්ටක් මේ ප්‍රශ්නත් එක්කම. 12 අපි ඊළඟ ප්‍රශ්නට යමු. පුනර්ජනනීය සම්පත් සම්බන්ධයෙන් වඩාත් නිවැරදි වන්නේ පහත කවුස ප්‍රකාශයද? පුනර්ජනනීය සම්පත්. පුනර්ජනනීය සම්පත් කියලා කියන්නේ පුතේ ස්වභාවිකව නැවත නැවත හට ගන්න ද්‍රව්‍ය අපි පුනර්ජනනීයයි කියලා කියනවා. දැන් සූර්ය ශක්තිය පුනර්ජනනීයයි. නේද? ශාක පුනර්ජනනීයයි. නේද? හුළඟ පුනර්ජනනීයයි. මුහුදු රළ පුනර්ජනනීයයි. භූතාපය පුනර්ජනනීයයි. පුනර්ජනනීය සම්පත් සම්බන්ධයෙන් වඩාත් නිවැරදි වන්නේ පහත කවර ප්‍රකාශයද? මෙය ස්වභාවය ඇත. පුතේ ස්වභාවයේ තිබ්බ පළියට නැවත නැවත හටගන්නේ නැත්තම් ඒවා පුනර්ජනනීය නැහැ. දැන් අපි ගමු ඛනිජ තෙල්. ඛනිජ තෙල් හටගන්න වසර දහස් ගාණක් යනවා. ඒක නිසා කවදා හරි මේක නැති වෙනවා කියලා අපි උපකල්පනය කරන නිසා අපි ඒවා පුනර්ජනනීය සම්පත් විදිහට ගන්නෙ නැහැ. ගල් අඟුරු පුනර්ජනනීය නෙමෙයි නේ. හැබැයි ශාක පුනර්ජනනීය, සූර්ය ශක්තිය පුනර්ජනනීයයි, මුහුදු රළ පුනර්ජනනීයයි, වාතය පුනර්ජනනීයයි. ස්වභාවයේ ඇති අතර දෙවෙනි එක බොහෝ කර්මාන්ත සඳහා භාවිතා කරයි. නෑ අපිට එහෙම කියන්න බෑ. භාවිතා කරනවා වෙන්නත් පුළුවන් නොවනවා වෙන්නත් පුළුවන්. ස්වභාවයේ ඇති අතර කර්මාන්ත සඳහා භාවිතා කරයි. ස්වභාවයේ තිබ්බ පළියටම පුනර්ජනනීය ශක්තියක් වෙන්නේත් නෑ. කර්මාන්ත වලට භාවිතා කරනවා වෙන්නත් පුළුවන් නොවනවා වෙන්නත්. එහෙනම් ඒ උත්තර තුනම වැරදි. බොහෝ කර්මාන්ත සඳහා භාවිතා වන අතර ජෛව හායට ලක් වේ. ඒ උත්තරෙ කිසිම මේකක් නැහැ. ජෛව හායන්ට ලක් වෙන්න කියලා කිසිම නියමයක් නැහැ. දැන් සූර්ය ශක්තිය ජෛව හායන්ට ලක් වෙනවද? නැහැ. නැවත භාවිත කරන අතර ස්වභාවිකව යලිත් ජනනය වේ. මෙන්න නිවැරදි පිළිතුර. නැවත භාවිතා කරන අතර ස්වභාවිකව යලිත් ජනනය වේ. 13 14 right. වායු ගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව ඉවත් කිරීමට දායක වන ප්‍රධාන ක්‍රියාවලි දෙක. දරුවනේ අපි දන්නවා වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් අපි ගත්තොත් එහෙම මේ කාබන් චක්‍රේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. මේ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන ප්‍රධානම ක්‍රියාවලිය තමයි ශාක ප්‍රභා සංශ්ලේෂණය. ඒ වගේම ශාක ශ්වසනය සහ වියෝජනය. ශ්වසනය සහ වියෝජනය ශාක විසින් කාබන් ඩයොක්සයිඩ් මුදා හරිනවා. ප්‍රභා සංශ්ලේෂණයේ කාබන් ඩයොක්සයිඩ් උදා ගන්නවා. හැබැයි ශ්වසනයේදී වියෝජනය සහ වියෝජනයේදී කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඒ වගේම ශාක ආහාරයට ගන්නා සතුන් මේ සතුන් ශ්වසනය හා වියෝජනයේදී කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. හැබැයි මේ ශාකයි සතුනුයි සෙමෙන් දිරාපත් වෙලා. සෙමෙන් දිරාපත් වෙලා පොසිල ඉන්ධන හදනවා. මෙන්න මේ පොසිල ඉන්ධන දහනය වෙලා මෙන්න මේ පොසිල ඉන්ධනයේ දහනය වෙලා මෙයා කාබන් ඩයොක්සයිඩ් වායු වලට මුදා හරිනවා. ඒ වගේම ශාකව අපි ජලය ගත්තොත් ජලයේ ද්‍රාවිත CO2 මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වෙද්දී කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම මේ කාබන් ඩයොක්සයිඩ් කාබනේට සහ බයිකාබනේට විදිහට
කාබනේට සහ බයිකාබනේට විදිහට අවක්ෂේපණය වෙනවා. අවක්ෂේපෙනවා. මේ කාබනේට සහ බයිකාබනේට ද්‍රවණයට ලක් කරලා ජලයට මොකද වෙන්නේ? ජලයට කාබන් ඩයොක්සයිඩ් දෙනවා. ඒ වගේම ඔය ජලජ ශාක වගේ කට්ටිය මගින් නැවතත් මේ ජලජ ශාක වගේ කට්ටිය මගින් නැවතත් ජලයේ දිය වෙලා තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රභා සංශ්ලේෂණයේදී උරා ගන්නවා. හරි. අපි බලන්න ඉස්සරහට. මේ කාබන් චක්‍රය ඔබ කාබන් චක්‍රය මනාව පුරුදු පුහුණු වෙන්න. ඒ වගේම ස්වභාවයේදී ජල ගෝලයේ කාබන් කොහොමද තියෙන්නේ? වායු ගෝලයේ කාබන් කොහොමද තියෙන්නේ? ශිලා ගෝලයේ කාබන් කොහොමද තියෙන්නේ? ජෛව ගෝලයේ කාබන් කොහොමද තියෙන්නේ? ඒ වගේම නයිට්‍රජන් චක්‍රය ගත්තොත් හරි අපි ගත්තොත් එහෙනම් වායු ගෝලීය තිරකරණය කොහොමද වෙන්නේ? ජෛවීය තිරකරණය කොහොමද වෙන්නේ? රස අපි ගත්තොත් එහෙනම් කෘතිම එහෙම නැත්නම් කාර්මික තිරකරණය කොහොමද සිද්ධ වෙන්නේ? ඒ වගේම ඇමෝනිකරණය, ඒ වගේම නයිට්‍රීකරණය, නයිට්‍රිහරණය මේ ක්‍රියාවලින් කොහොමද සිද්ධ වෙන්නේ කියන එක සමීකරණත් එක්ක ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම නයිට්‍රිකාරීන් කවුද? නයිට්‍රිහාරී සුද්ධජීවීන් කවුද කියලා ඔබ දැනන් ඉන්න ඕනේ. ඊට අමතරව ඔක්සිජන් ඕසෝන් චක්‍රය ඔබට පුරුදු පුහුණු වෙලා තියෙන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඕසෝන් හැදෙන්නේ කොහොමද? ඒ වගේම ඕසෝන් විනාශ වෙන්නේ කොහොමද? කියන එකත් අවබෝධයක් තියෙන්න ඕනේ. වායු ගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වායු ඉවත් කිරීමට දායක වන ප්‍රධාන ක්‍රියාවල දෙක. ප්‍රභා සංශ්ලේෂණය සහ කාර්මික භාවිතය. කාර්මික භාවිතය කාබන් ඩයොක්සයිඩ් තරම් පාවිච්චි වෙන්න වෙන තරම් අඩුයි. කාර්මික භාවිතයට ගොඩක් පාවිච්චි වෙන ඔක්සිජන් නේ. ප්‍රභා සංශ්ලේෂණය හරි ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ් වැය වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය සහ ජලයේ දියවීම. ඔව්. ජලයේ ද්‍රවිත කාබන් විදිහට කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙනවා. ප්‍රභා සංශ්ලේෂණ රසායනික ප්‍රතික්‍රියා. රසායන ප්‍රතික්‍රියාවලදී ප්‍රතිඵලයක් විදිහට කාබන් ඩයොක්සයිඩ් හැදුනට ප්‍රතික්‍රියකයක් විදිහට කාබන් ඩයොක්සයිඩ් මහ ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ. කාර්මික භාවිත සහ නෑ මේ කාර්මික භාවිතින් උත්තරේ ගන්න බෑ අපිට. ප්‍රභා සංශ්ලේෂණය සහ ජලයේ දියවීම අපිට හොඳ උත්තරයක් විදිහට ගන්න පුළුවන්. right අපි ඉදිරියට යමු බලන්න. තාත්තට 15 වෙනි ප්‍රශ්නය. පහත කවර වායු දූෂකයේ ආම්ලික වශයෙන් ඇති කරයිද? ඉතින් අපි දන්නවා මෙන්න මේ SO2 හා SO3 ජලයත් එක්ක එකතු වෙලා හදනවා H2SO4. ඒ වගේම NO හා NO2 ජලයත් එක්ක එකතු වෙලා හදනවා HNO3. මෙන්න මේ දෙන්නටම හැකියාව තියෙනවා pH අගය 5.7ට වඩා පහළ දමන්න. හරි. හැබැයි මේ දෙන්නට පුළුවන් වුණාට මේ කාබන් ඩයොක්සයිඩ් ජලයත් එක්ක එකතු වෙලා හදන්නේ H2CO3 එහෙම නැත්නම් කාබනික් අම්ලය මෙයාට හැකියාවක් නැහැ 5.4 වැඩිය පල්ලෙහාට දාන්න pH එකේ. ඒ නිසා මෙයාට අම්ල වැස්සක් ඇති කිරීමේ හැකියාවක් නැහැ. දරුවනේ අම්ල වැස්සේ තියෙන හානි මොනවද? ඔව් ජලජ ජීවීන් විනාශ වෙන්න පුළුවන්. හුණුගල් ප්‍රතිමා සහ සිමෙන්ති වලින් හදපු ඉදිකිරීම් විනාශ වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම පසේ තියෙන පෝෂක ද්‍රව්‍ය දිය වෙලා යන්න පුළුවන්. ජලයේ කඨිනත්වය වැඩි වෙන්න පුළුවන්. ජලජ ජීවීන් විනාශ වෙන්න පුළුවන්. එහෙනම් හොඳම උත්තරේ කවුද? මෙන්න. right. 15 මීළඟ පිළිතුර 16. වායු ගෝලයේ පවතින NO2 වායුව සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදිද? NO2 හරිතාගාර වායුවක් ලෙස නොසලකයි. දරුවනේ NO2ට හැකියාව තියෙනවා අදෝරක්ත කිරණ උරා ගන්න. හැබැයි මෙයා ස්ථායී වායුවක් නොවන නිසා
මෙයා අස්ථායි වායුවක් නොවන නිසා හරිතාකාර වායුවක් ලෙස සලකන්නේ නැහැ. හරි. බලමු. right. NO2 මගින් IR විකිරණ අවශෝෂණය නොකරයි. නෑ අවශෝෂණය කරනවා. අවශෝෂණය නොකරයි නෙමෙයි අවශෝෂණය කරනවා. NO2 අම්ල වැසිය ඇති නොකරයි. මම ඉස්සරලා කිව්වා NO2 කෙලිම HNO3 අම්ලය හදනවා වායු ගෝලයේ තියෙන. වායු ගෝලය සහ ජලය එකතු වෙනවා. ප්‍රකාශ රසායන ධූමිකාව සඳහා NO2 දායක නොවේ. පුතේ ප්‍රකාශ රසායන ධූමිකාවට ඍජුව දායක වෙන කෙනෙක් තමයි මේ NOx වායුන් කියලා කියන්නේ. වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන් සහ මේ NOx වායුන් තමයි ප්‍රධාන වශයෙන්ම ප්‍රකාශ රසායන ධූමිකාවට ඇති වෙන්නේ. පුතේ ඔබ ප්‍රකාශ රසායන ධූමිකාව සඳහා බලා ගන්න ප්‍රකාශ රසායන ධූමිකාව කියන්නේ මොකක්ද? ප්‍රකාශ රසායන ධූමිකාවට දායක වෙන වායුන් මොනවාද? ප්‍රකාශ රසායන ධූමිකාවේ හානිකර ඵල මොනවාද? හානිකර ප්‍රතිඵල මොනවාද? කියන්නේ හානිකර ඵල මොනවාද? හානිකර ප්‍රතිඵල මොනවාද? ඒ කියන්නේ මිනිසාට වෙන හානිය මොනවාද? හානිකර ද්‍රව්‍ය විදියට මොනවාද හැදෙන්නේ කියලා. එහෙනම් අපි දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මේ පෙරොක්සි බෙන්සෝයිල් නයිට්‍රේට්, පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට්, ඕසෝන් වගේ දේවල් හැදෙනවා මොනවාගේද? මේ ප්‍රකාශ රසායන ධූමිකාවේ ඵල විදියට. කරුණාකරලා නෝට් එක මේ දැන් ගහන්න. වායුගෝලයේ පහළ මට්ටම් වල ඕසෝන් නිෂ්පාදනය කිරීම සඳහා NO2 දායක වේ. පැහැදිලිවම මේකත් නිවැරදි. වායුගෝලයේ පහළ මට්ටම් වලදී මෙන්න මේ NO2 කියන කෙනා අස්ථායි. මේ NO2 අස්ථායි නිසා මේක NO සහ පරමාණු කෝහ හදනවා. O2 සහ වායුගෝලයේ තියෙන O2 සහ මෙන්න මේ පරමාණු කෝහ එකතු වෙලා O3 සෑදීම සිද්ධ වෙනවා. මේ උත්තරෙත් හරි. පුතේ මේකේ නිවැරදි පිළිතුරු දෙකක් අපිට බාරගත යුතු වෙනවා. මෙන්න මේ පිළිතුරු දෙකම අපිට බාරගත යුතු වෙනවා. පැහැදිලිද? right. දැන් මෙතන පේපර් එක හදාද්දී NO2 විෂම පරමාණු නිසා හරිතාකාර වායුවක් කියලා කෙලින්ම ගන්න ඇති. හරි. හැබැයි හරිතාකාර වායුවක් වෙන්නේ නැහැ මේක අස්ථායි නිසා. right. දුරුපතේ අපි දැනගන්න ඕනේ අපි දන්න ප්‍රධාන හරිතාකාර වායුන් මොනවද? හරි. ප්‍රධාන හරිතාකාර වායුන් මොනවද? ඊළඟට අපි හැම වෙලාවෙම අහන ප්‍රශ්නයක් තමයි ලෝකයේ තියෙන ප්‍රධාන වායුන් තුනම හරිතාකාර වායුන් නොවන්නේ ඇයි? අදෝරක්ත කිරණ උරාගත හැකිමුත් හරිතාකාර නොවන වායුන් මොනවාද? මිනිසා විසින් කෘතිමව නිපද වූ හරිතාකාර වායුන් මොනවාද? ප්‍රශ්න හතර මතකද? මිනිසා විසින් කෘතිමව නිපද වූ හරිතාකාර වායුන් මොනවාද? අදෝරක්ත කිරණ උරාගත හැකිමුත් හරිතාකාර නොවන වායුන් මොනවාද? වායුගෝලයේ පෘථිවි වායුගෝලයේ ඇති ප්‍රධාන වායුන් තුනම හරිතාකාර වායුන් වන්නේ ඇයි? ස්වභාවික ඇති ප්‍රධාන හරිතාකාර වායුන් මොනවාද? එක් එක් හරිතාකාර වායුව පරිසරයට එක්වන ආකාර මොනවාද? දැන් මීතේන් ගත්තොත් කොහොමද මීතේන් ඇති වෙන්නේ? මඩ වගුරු බිම් තියෙනවානේ. මඩ වගුරු බිම් වලින් ඇති වෙන්න පුළුවන් නේ. ඊට පස්සේ අය මොනවාද? වමාරා කන සතුන්ගෙන් ඇති වෙන්න පුළුවන්. මේ ආදී විදිහට අනිත් කට්ටිය ජලය කොහොමද? ජල වාෂ්ප කොහොමද අපි හරිතාකාර වායුවක් විදිහට නිපද වෙන්නේ? right. ආදී විදිහට කාබන් ඩයොක්සයිඩ් කොහොමද හරිතාකාර වායුවක් විදිහට නිපද වෙන්නේ කියලා අපි බලන්න ඕනේ. 17 කාර්මිකව පමණක් සිදුවිය හැකි පරිවර්තනය කුමක්ද? ප්‍රෝටීන් ඇමෝනියා බවට. පුතේ අපි දන්නවා මේ ඇමෝනිෆිකේෂන් නයිට්‍රජන් චක්‍රයේදී මෙයා සිද්ධ වෙනවා. නේද? නයිට්‍රජන් චක්‍රයේදී ඔව්. ඒ වගේම නයිට්‍රජන් වායුව NO2 ඍණ බවට නයිට්‍රජන් චක්‍රයේ සිද්ධ වෙනවා. NO2 ඍණ නයිට්‍රජන් වායු බවට නයිට්‍රි හරණයේදී සිද්ධ වෙනවා. මේක නයිට්‍රීකරණයේදී සිද්ධ වෙනවා. NH4 NO2 ඍණ බවට නයිට්‍රිකාරින් විසින් කරන නයිට්‍රිකාරී බැක්ටීරියාවන් විසින් මේ ක්‍රියාව සිද්ධ කරනවා. නයිට්‍රජන් වායු ඇමෝනියා බවට. පුතේ මෙන්න මේක කාර්මික තිරකරණය. මේක කාර්මික තිරකරණය. දර වායුගෝලීය තිරකරණය සහ අපි ගත්තොත් එහෙම නයිට්‍රජන් චක්‍රේ අපි දන්නවා
N2 වායුව තියෙනවා. N2 වායුව NO වෙලා NO2 වෙලා NO3 ඍණ හදනවා. ඒ වගේම මේ N2 මොකද කරන්නේ? ඔව්. අපි දන්නවා ජෛවීය තිරකරණයට ලක් වෙනවා. ජෛවීය තිරකරණයට ලක් වෙලා ඒ වගේම අනිත් කෙනා තමයි මොකද්ද? ජෛවීය තිරකරණය හදන මොනවාද? NH4 ධන. අනිත් කෙනා මොකද්ද? කාර්මික තිරකරණය. කාර්මික මේ කාර්මික තිරකරණයේදී මොකද වෙන්නේ? මේ N2ත් එක්ක H2 එකතු වෙලා විශේෂයෙන් N2 අපිට ද්‍රවභාගික ආසවලට ලක් කරලා N2 ගන්න පුළුවන්. භූමි වායුවෙන් ගන්න පුළුවන් හයිඩ්‍රජන්. මේ දෙන්න අරගෙන කාර්මික තිරකරණයට භාජනය වෙලා අපි NH3 හදනවා. මේකට අධික උෂ්ණත්ව පීඩන අවශ්‍යයි. NH3 වලින් NH4 ධන හදනවා. මේකෙන් හදනවා NO2 ඍණ NO3 ඍණ. නයිට්‍රෝ බැක්ටර් නයිට්‍රෝසොමනාස් නයිට්‍රෝකොකස් මෙතනදී නයිට්‍රික් කාරීන විදිහට දායක වෙනවා. නයිට්‍රික් කාරී සුත්‍රජීවීන් NO3 ඍණ ශාක මුල් අවශෝෂණය කර ගන්නවා. ශාක ආහාරයට ගන්නවා සතුන්. ඊට පස්සේ මෙන්න මේ දෙන්නම වියෝජනයට ලක් වෙලා මෙයාලා වියෝජනයට ලක් වෙලා NH4 ධනායන හදනවා. මේ නයිට්‍රීකරණය. නයිට්‍රි හරණයේදී වෙන්නේ මෙන්න මේ NO3 ඍණ NO2 වෙනවා N2O වෙනවා වායු ගෝලයට වායු ගෝලයට N2 උදාහරණයක්. මේකට සූඩෝමෝනාස් මෙන්න මේ නයිට්‍රි හරණය NO3 වලින් ඔක්සිජන් ඉවත් කරන එක නයිට්‍රි හරණය. සූඩෝමෝනාස් තයෝබැසිලස් මයික්‍රෝකොකස් පැරාකොකස්ලා තමයි මෙන්න මේ ක්‍රියාව කරන්නේ පස නිසරු කරන එක. තයෝබැසිලස් මයික්‍රෝකොකස් සූඩෝමෝනාස් පැරාකොකස්. හරි. මෙන්න මේ ජෛවීය තිරකරණය විශේෂයෙන්ම ඔය මුලක ඇති බැක්ටීරියාවන්. හරි. එනවා ක්ලොස්ට්‍රිඩියම්, ඇනබීනා, නෝස්ටොක් වගේ කට්ටිය මෙන්න මේ ජෛවීය තිරකරණය සිද්ධ කරනවා. හරි. එවනම් පිළිතුර වෙන්නේ පුතේ කාර්මිකව විතරක් වෙන සිදුවීම තමයි කාර්මික තිරකරණය. මෙන්න මෙයා තමයි right. නයිට්‍රජන් වායුව හයිඩ්‍රජන් වායුවත් එක්ක අධික උෂ්ණත්ව අධික පීඩන සහ උත්ප්‍රේරක හමුවේ තමයි NH3 සාධාරණය. ඔබ භෞතික තත්ත්ව ටිකත් එක්කම ලියන්න පුළුවන් ගොඩක් හොඳයි. මේක රචනා ප්‍රශ්නයකට අහන්න පුළුවන්. ඇමෝනියා වායුව කාර්මික තිරකරණය එහෙම නැත්නම් ඇමෝනියා වායුව හේම ක්‍රමයේදී නිපදවන්නේ කෙසේද? ප්‍රතිඔක්සිකාරකයක් මගින්. ප්‍රතිඔක්සිකාරකයක් මගින් කරන්නේ පුතේ ඔක්සිකරණය වැළැක්වීම. ප්‍රතිඔක්සිකාරකයක් මගින් කරන්නේ දරුවනේ මොනවද? ඔක්සිකරණය වැළැක්වීම. හරි? right. පිළිකා සෛල විනාශ කළ හැකිය. හරි. වෛරස් විනාශ කිරීම හෝ වර්ධනය අඩාල කිරීම සිදු කරයි. දිලියර විනාශ කිරීම හෝ වර්ධනය අඩාල කිරීම සිදු කරයි. ජීවී සෛල තුළ ඔක්සිකරණය වැළැක්වීම සිදු කරයි. ජීවී සෛල තුළ හිස්ටමින් නිෂ්පාදනය අඩාල කරයි. පුතේ ප්‍රතිඔක්සිකාරක වලට පිළිකා සෛල විනාශ කරන්න පුළුවන්. හැබැයි ප්‍රතිඔක්සිකාරකයක් කියලා කියන්නේ ජීවී සෛල තුළ ඔක්සිකරණය වැළැක්වීම තමයි සිද්ධ කරන්නේ. මේක තමයි වඩාත් යෝග්‍ය උත්තරය. ඔබ බලන්න ප්‍රතිඔක්සිකාරක මොනවද තියෙන්නේ කියලා ස්වභාව නිෂ්පාදන පාඩමට ගිහිල්ලා අපිට ස්වභාවයේ හම්බෙන ඖෂධවල ප්‍රතිඔක්සිකාරක කවුද තියෙන්නේ කියලා බලන්න. right? ඒ වගේම තමයි ඔබ විවිධ ස්වභාව නිෂ්පාදන අරගෙන වගුවක් දීලා තියෙනවා ගුරුවත් පොතේ ඒ එක ඖෂධවල ප්‍රයෝජන මොනවද කියලා බලන්න.
කෝමාරිකා, ඉඟුරු, සුදුලුණු, මුරුංගා ආදී විදිහට තියෙනවා මේ එක එක්කෙනාගේ ඊට පස්සේ මුහුදු ස්පොන්චි රයිට් ආදී විදිහට තියෙන එක එක ස්වභාව නිෂ්පාදන එහෙම නැත්නම් ඖෂධවල ප්‍රයෝජන මොනවද කියලා බලා ගන්න. හොඳයි එහෙනම් දරුවනි අපි 2019 ප්‍රශ්න පත්‍රයේ ජීව විද්‍යා සහ රසායන විද්‍යා කොටසට අදාළ බහුවර්ණ ප්‍රශ්න අපි සාකච්ඡා කරලා අවසానයි. එහෙමනම් අපි ඊළඟ වීඩියෝවෙන් ගණිත කොටසට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා යොමු වෙමු.